right බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ කතාවක් අහනවා. පහත දක්වා ඇති ආලෝක අන්වීක්ෂයේ කොටස් නම් කරන්න. විද්‍යාගාරයේදී යොදා ගන්නා කියන්නේ අපි PVS නොපෙනෙන ඉතා කුඩා දේවල් නිරීක්ෂණය සඳහා තමයි ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරන්නේ. මේ ආලෝක අන්වීක්ෂයේ රූප සටහනක් දීලා තිනවා. මේකේ ABCD කොටස් AB තිනවා. H දක්වා කොටස් තියෙනවා. අපි බලමු මේ කොටස් ටික නම් කරමු. හරි. A කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? දැන් කො උත්තර දෙන්න ඕන. දැන් ඔයාලා උත්තර කියන්න ඕන මට. නිශ්ශබ්ද වෙලා හරියන්නේ නැහැ. A කියන්නේ මොකද්ද? දේහනලය. A කියලා කියන්නේ උතන අපිට ගන්න වෙන සත්‍යනේ උපනිත කියලා. මේ උපනිත තමයි ගන්න වෙන්නේ. හරිද? ඒක පොඩ්ඩක් දේහනලයට වගේ නේ. ඒ වුණාට ඔකේ D ඇවිල්ලා තියෙන දේහනලට එතන චුට්ටක් මේ පොඩ්ඩක් පහළට ඇවිල්ලා තියෙනවා. නමුත් එතන අපි සාමාන්‍යයෙන් අන්වීක්ෂයේ ප්‍රධාන කොටසක් උපනිත කියලා කියන්නේ. ඒ නිසා අපිට ඒ උපනිත විදිහට සලකන්න වෙනවා. හරිද? ඒ ගන්න වෙන්නේ උපනිත. ඊළඟට B කියන්නේ මොකද්ද? දල සීරු මාරු. දල සීරු මාරුව. එහෙම නැත්නම් රළු සීරු මාරුව කියලාත් කියනවා. ඔව්. දල සීරු මාරුව එහෙම නැත්නම් රළු සීරු මාරුව විදිහට අපි හඳුන්වනවා මේ B කියන කොටස. ඊළඟට C කියන්නේ මොකද්ද? සියුම් සීරු මාරුව. සියුම් සීරු මාරුව. හරිද? සියුම් සීරු මාරුව තමයි C කියලා කියන්නේ. A B C D D කියලා ගන්න පුළුවන් අපිට ඔන්න මේ දේහනාලය කියලා ගන්න පුළුවන් D. ඊළඟට F කියලා කියන්නේ sorry E කියලා කියන්නේ මොකද්ද? බාහුව. බාහුව. F කියලා කියන්නේ ආවනේ. අවනේ. G කියලා කියන්නේ වේදිකාව. වේදිකාව. H කියලා කියන්නේ පාදය. පාදය. ඒකට ඔන්න ABCD කොටස් ටික හරි. A කියන්නේ මම නැවත කියනවා. A කියන්නේ උපනිත. B කියන්නේ දල සීරු මාරුව එහෙම නැත්නම් රළු සීරු මාරුව. C කියලා කියන්නේ සියුම් සීරු මාරුව. D කියලා කියන්නේ දේහනලය. E කියලා කියන්නේ බාහුව. F කියලා කියන්නේ අවනෙත්. ඊට පස්සේ G කියලා කියන්නේ වේදිකාව. H කියලා කියන්නේ පාදය. right ඊළඟට අපි යමු දෙවෙනි කොටස දෙකේ පහත ඡේදයේ ඇති ඡේදයේ දී ඇති හිස් තැන වලට වඩාත් සුදුසු පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න කියලා කියන්නේ අවනිත තියෙනවා අත්කාචයේ තියෙනවා උත්තල කාචයේ උපනිත හරි බලමුකෝ මේකේ ඡේදයේ මෙහෙම කියනවා පිටතර නිරාගිය මතු පිටක් සහිත පාරදෘශ්‍ය ස්වභාවයක් ගන්නා කුඩා දේ විශාල කර බැලීමට විද්‍යාගාරයේ ඇති උපකරණයේ මොකක්ද? අත්කාචය. නෑ එතනට එනවා අත්කාචය නෙවෙයිනේ. ඇයිසයි දැන් අත්කාචය නෙන්නේ. එතන පුතේ උත්තල කාචය වෙන්න ඕනේ. උත්තල කාචය. හරිද? උත්තල කාචය වගේ තමයි එතන බලමු උත්තල කාචය එන්න ඕනේ. ඊළඟට අහනවා සරලන්වීක්ෂයේවත් අත්කාචය. අන්න එතනට අත්කාචය එන්න ඕනේ. එතන අත්කාචය නෙවෙයි අත්කාචය කියලා තියෙන්නේ. ඒ නිසා ඒ හිස්තැනට එන්න ඕන උත්තල කාචය. උපකරණයක උත්තල කාචය. ඒක ඉතින් අවසానයි. ඊට පස්සේ සරලන්වීක්ෂයේවත් අත්කාචයේ උත්තල කාචයක් ඇති අතර සංයුක්ත ආලෝකාන්වීක්ෂයේ උපනිත හා අවනතෙහි උත්තල කාච පිහිට ඇත. ඒතර C වලට එන්න ඕන උපනිත. ඇසට ආසන්න කාචය උපනිත ලෙස හඳුන්වන අතර නිදර්ශකයට ආසන්න කාචය අවනිත වේ. හරි එතකොට අවනිත. ඔව් A වලට එන්න ඕනි උත්තල කාචය B වලට එන්න ඕනි
අත්කාචේ C වලට එන්න ඕනි උපනෙත D වලට එන්න ඕනි අවනිත. හරිනේ? හරි. ඊළඟට තුන්වෙනි කොටස සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් දේහ පටකයක් නිරීක්ෂණය කිරීමේදී එහි උපනෙතේ විශාලනය 10ක් වන අතර අවනතේ විශාලනය 40ක් වේ. සඳහන්ව තිබුණු කියලා කියනවා අන්වීක්ෂයේ විශාලන බලය හොයන්න. ආලෝක අන්වීක්ෂයක විශාලන බලය හොයන්නේ කොහොමද? උපනතේ විශාලනය ගුණ වැඩි කරන්න ඕනේ අවනතේ විශාලන බලය. very good. විශාලන බලය සමාන වෙනවා. විශාලන බලය සමාන වෙනවා උපනතේ විශාලනයේ ගුණ ගන්න ඕන පුතේ අවනතේ විශාලනයේ. ඔගේ උපනතේ විශාලනයේ දීලා දිනවා 10 ගුණයක් විදියට. අවනතේ විශාලනයේ 40 ගුණයයි. 10 40 ගුණ කරාම 400යි. 400. එහෙනම් මේක විශාලන බලය 400යි. 400යි. හරි ඊට පස්සේ අහනවා ඒකේ හතරවෙනි කොටස අන්වීක්ෂය භාවිත කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් ලියන්න කියලා. ආලෝක අන්වීක්ෂය භාවිත කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු මොනවද තියෙන්නේ? භාවිතයේදී පසු කාර්ය හා වේදිකාව පිරිසිදු කපුරෙද්දකින් පිරිසිදු කිරීම. ඒ භාවිත කිරීමෙන් පසුනේ අවසානයේනේ ඊළඟට වෙන අන්වීක්ෂ කිහිපයක් ඇතිවිට ඒවායේ කාච කට්ටල මාරු කිරීමෙන් වැරකී. ඔව් කාච කට්ටල මාරු නොවීමට වග බලා ගන්න ඕනි. වෙන නිරීක්ෂණයේදී පිරිසිදු කදා හා වැසුම් පෙති භාවිත කිරීම. නිරීක්ෂණයේදී very good. පිරිසිදු කදා සහ වැසුම් පෙති පාවිච්චි කරන්න ඕනි. වෙන ඒ වගේම දැන් දිගු කාලයක් ගබඩා කරලා තියෙනවා නම් අපි කරන්න ඕනේ ඒ කාච ගලවලා සිලිකා ජෙල් එහෙම නැත්නම් නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් සමග ඩෙසිකේටර් එක ගබඩා කරලා තියන්න ඕනේ. මොකද නැත්නම් කාච සාමාන්‍ය විදිහට වාතයේ තිබුණොත් එහෙම සාමාන්‍ය විදිහට ගබඩා කරලා තිබුණොත් එහෙම ඒවයි පුස් ඇදිලා කාච අපහැදිලි වෙනවා. ඒ නිසා ඒව ගලවලා ඩෙසිකේටර් එක ගබඩා කරනවා. ඔය වගේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. තොරණ හතරවෙනි ප්‍රශ්නේ එතනින් අවසానයි. ඒ ප්‍රශ්නේ සම්බන්ධව වෙන මොනවා හරි ගැටලු දිනනවා නම් අහන්න පුතේ. හරි. එහෙනම් අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්න බලමු. ඒකේ තියෙනවා එදිනදා ජීවිතයේදී බොහෝ කාර්ය ඉටු කර ගන්නා අතර ඒ සඳහා යන්ත්‍ර මෙන්ම සතුන්ද යොදා ගනී කියලා තියෙනවා. මේක අහනවා පළවෙනි එක ශක්තිය යනු කුමක්ද? මොකද ශක්තිය කියලා කියන්නේ? කාර්යයන් කිරීමේ හැකියාව. very good. ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඊට පස්සේ දෙක සෙල්ලම් කරත්තේ සාදා එය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ශක්ති පරිණාමණය ලියා දක්වන්න. සෙල්ලම් කරත්තය අපි දවසක් හදලා බැලුවා නේද? මං හදන හැටි කිව්වා නේද? පෙන්නුවනේ? ඔව්. අර අපි රබර් පටි පාවිච්චි කරලා ට්‍රොලිපියන් නැත්නම් අපි සාමාන්‍ය ප්ලාස්ටික් මෝඩි දාගෙන පෑන් බටයක් පාවිච්චි කරලා සෙල්ලම් කරත්තයක් හදන්න පුළුවන් නේ. ඒතර ඒක ක්‍රියාත්මක කරනකොට ඒ කියන්නේ ඒක රබර් පටියෙන් තියෙන රබර් පටිය අපි මේ කරකවනවා. හරිද? එතකොට ඒකේ ගබඩා වෙන මොන ශක්තියද? විභව ශක්තිය. very good. විභව ශක්තිය ගබඩා වෙන්නේ. ඊට පස්සේ ඒ චලනය වෙනකොට මොන ශක්තිය වඩපත් වෙනවද? චාලක ශක්තිය. චාලක ශක්තිය. නම් සිදුවන ශක්ති පරිණාමණය තමයි විභව ශක්තිය. චාලක ශක්තිය බවට පත් වෙනවා. විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. ඊට පස්සේ හතරවෙනි කොටස ශක්ති පරිණාමය තුන්වෙනි කොටස ශක්ති පරිණාමය යනු කුමක්ද? මොකද ශක්ති පරිණාමය කියලා කියන්නේ?
ශක්ති ආකාරයක් බවට පත් කිරීම. ඔව් right very good. එක් ශක්ති ආකාරයක් තව ශක්ති ආකාරයක් බවට පත් වීම අපි හඳුන්වනවා ශක්ති පරිණාමයේ විදියට. හරිද? එක් ශක්තියක් තව ශක්ති ආකාරයක් බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි ශක්ති පරිණාමයේ විදියට අපි හඳුන්වන්නේ. හරි ඊට පස්සේ මේකේ හතරවෙනි කොටස තාප ශක්තිය නිසා ද්‍රව්‍ය වල සිදුවන වෙනස් වීම දෙකක් ලියන්න. යම් ද්‍රව්‍යයකට තාපයේ සැපීම නැත්නම් තාපය ඉවත් වීම නිසා ද්‍රව්‍ය වල සිදුවන වෙනස් වීම දෙකක් ලියන්නලු. මොනවද ඒ වගේ වෙනස් වීම? වර්ණය වෙනස් වීම. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. වෙන හැඩය වෙනස් වීම. හැඩය වෙනස් වීම. වෙන උණු වීම. උණු වීම. හැඩය වෙනස් වීම කිව්වට පස්සේ ආයෙ උණු වීමක් ගන්න බෑනේ. හරිද? ඒතර පුතේ මෙහෙම වෙන්න පුළුවන්. තව වෙන්න පුළුවන් උෂ්ණත්වය වෙනස් වීම වෙන්න පුළුවන්. තාපය සැපීමේදී උෂ්ණත්වය වෙනස් වෙනවා. ඊට පස්සේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථා විපර්යාසයක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන සංසිද්ධි වලින් දෙකක්. උෂ්ණත්වය වෙනස් වීම, ඊළඟට වර්ණය වෙනස් වීම, ඊළඟට අවස්ථා විපර්යාස, ඊට පස්සේ ප්‍රසාරණය හෝ සංකෝචනය. ඒ වගේ සංසිද්ධි දෙකක්. පහ තාපජ ශක්තිය නිසා සිදුවන හරි අතර පුතේ තාප ශක්තිය නිසා ද්‍රව්‍ය වල සිදුවන වෙනස් වීම වලට ගන්න පුළුවන් වර්ණය වෙනස් වීම, ඔය හැඩය වෙනස් වීම වගේ එකක්. ඒතර සිදුවන සංසිද්ධි වලට තමයි අර ටික අයත් වෙන්නේ. හරි තාප ශක්තිය නිසා සිදුවන සංසිද්ධි මේ දෙකක්. හරි සංසිද්ධි තමයි උෂ්ණත්වය වෙනස් වීම, ඊළඟට වර්ණය වෙනස් වීමක් ගන්න පුළුවන්, වර්ණ විපර්යාස, ඊට පස්සේ අවස්ථා විපර්යාස, ප්‍රසාරණය නැත්නම් සංකෝචනය. හරි ඊළඟට මේකේ B කොටස පස්වෙනි ප්‍රශ්නේ මොනවද ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඒ කොටසේ හරි බලමු B කොටස. පහත රූපේ දක්වා ඇත්තේ පුෂ්පයක ප්‍රජනක ක්‍රියාවලිය දායක වන කොටසකි. ප්‍රජනනය සඳහා දායක වන කොටසක් තමයි තියෙන්නේ. මෙම කොටස හඳුන්වන නම කුමක්ද? මේ කොටසේ නම මොකද්ද? කුමාංගය. 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 ඔව්. මෙහි AB කොටස් නම් කරන්න. A කියන්නේ මොකද්ද? පරාගධානිය. පරාගධානිය. B කියලා කියන්නේ B කියලා කියන්නේ මොකද්ද? සූත්‍රිකාව. A කියලා කියන්නේ පරාගධානිය. B කියලා කියන්නේ සූත්‍රිකාව. right ඊට පස්සේ අහනවා හයවෙනි ප්‍රශ්නේ. පස්වෙනි එක ඉවර හයවෙනි එක. දිලිසෙන සුළු සුමට පෘෂ්ඨ දර්පණ වේ. මේ මතට ආලෝකයේ පතු විට ආලෝකයේ පරාවර්තනය වේ. එක අහනවා ලක්ෂාකාර ආලෝක ප්‍රභෝයකට හා විස්කෘත ආලෝක ප්‍රභෝයකට උදාහරණයක් බැගින් ලියන්න. මේ ලක්ෂාකාර ආලෝක ප්‍රභෝයක් අපිට මොනවද ගන්න පුළුවන් උදාහරණයක්? ලක්ෂාකාර ආලෝක ප්‍රභෝයක් මොකද ගන්න පුළුවන් වෙන්නේ? සර් මම මේ පාඩමට හිටියේ නෑ. ඔව් එක පාඩමට හිටියේ නැතුනට උත්තර ලියන්න නෝ සත්‍යනේ විභාගයට આવොත් එහෙනම් මොකද කරන්නේ? උත්තර ලියන්න බෑනේ. මේක නම් මේ පාඩමීට වඩා එහා ගිහපු අමතර කොටසක් තියෙන්නේ. ලක්ෂාකාරකෝ ආලෝක ප්‍රවීන් ලියලා නැද්ද? ප්‍රවීන් ඇහෙනවද? ලක්ෂාකාර ආලෝක ප්‍රභාවය කියන්නේ ලක්ෂයක් විදිහට ආලෝකයේ ගමන් කරනවා. ලේසර් කිරණ ගන්න පුළුවන් ලක්ෂාකාර ආලෝක ප්‍රභාවයක් ලේසර් කිරණ. හරිද? ලේසර් කිරණ. ඊළඟට විස්කෘත කියලා ගමුද විසිරලා යන ඒවා. අපිට ගන්න පුළුවන් විදුලි පන්දම ටෝච් එක තියෙන්නේ. ටෝච් එක ආලෝකය ගම විසිරලා යනවනේ. ඒක විස්කෘතයි. නැත්නම් බල්බේ ගන්න පුළුවන්. ඊට පස්සේ ලේසර් එක
ලක්ෂාකාර ආලෝක ප්‍රභාවයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේ? ලක්ෂාකාරයක ලේසර් කිරණ විස්කෘතයකට බල්බේ නැත්නම් විදුලි පන්දම වගේ එකක් ගන්න පුළුවන්. දෙවෙනි කොටස අහනවා ඔබට විදුලි පන්දම කුඩා ගෝලය හා තිර යන උපකරණ සපයා ඇත. ඒවා භාවිත කර ඡායාව සහ උපඡායාව ඇඳ දක්වන්න. එතකොට පුතේ ඔයාලා අර ඔයාලගේ සටහන් පොතේ තේ රූප සටහන ඇඳලා ඇති. මෙන්න මේ වගේ රූප සටහනක් තමයි එතනට එන්න ඕනි. චුට්ටක් ඉන්න. හරි මේ තියෙන මෙන්න මේ වගේ රූප සටහනක් තමයි පුතේ එකට එන්න ඕනේ. හරි පේනව නේද රූප සටහන? ඔව් සර්. ඔන්න ඔය වගේ රූප සටහනක් තමයි එන්න ඕනේ. හරි ඊළඟට අහනවා ආලෝක පරාවර්තනය යන කුමක්ද කියලා. මොකද ආලෝක පරාවර්තනය කියලා කියන්නේ? ආලෝක කිරණ යම් පෘෂ්ඨයක පතිත වීමෙන් පසු එම මාධ්‍ය ඔස්සේම ආපසු හැරී ගමන් කිරීම. ඔව් ආලෝකය ඔය සත්‍ය කියපුවා තමයි හරි. ඒක අර කියවෙන ඕන ටික ඔක්කොම කියවුණා. ඒක මෙහෙම කියන්නත් පුළුවන්. ආලෝකයේ යම් පෘෂ්ඨයක පතිත වී ආපසු හැරී එම මාධ්‍ය ඔස්සේම ගමන් කිරීම. ආලෝකයේ යම් පෘෂ්ඨයක පතිත වී ආපසු හැරී එම මාධ්‍ය ඔස්සේම ගමන් කිරීම අපි හඳුන්වනවා ආලෝක පරාවර්තනයේ විදියට. හරිද? ආලෝකයේ යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරී එම මාධ්‍ය ඔස්සේම ගමන් කිරීම. right ඊළඟට මේ හතර තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් ලියන්න. තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ ඔයාලට මතක ඇති. මොනවද ලක්ෂණ තියෙන්නේ? අතාත්විකයි. හරි අතාත්විකයි කියන්නේ මොකද්ද? තිරයට ගන්න බෑ. very good තිරයට ගන්න බෑ. වෙන පාර්ශ්වික අපවර්තනය. පාර්ශ්වික අපවර්තනය කියන්නේ මොකද්ද? එක තිරයකට ගත්තම ඒක අනිත් පැත්ත ගහලා පේනවා. නෑ තිරයට ගත්තම පස්සේ අනිත් පැත්ත ගහන එක නෙවෙයි සචිනේ. ප්‍රතිබිම්බයේ වම සහ දකුණු දිශා මාරු වී පෙනීම. ප්‍රතිබිම්බයේ වම සහ දකුණු දිශා මාරු වී පෙනීම තමයි පාර්ශ්වික අපවර්තනය. ඒ කියන්නේ අපේ දකුණු කන ඇල්ලුවට පස්සේ අපිට කණ්ණාඩියෙන් පේන්නේ වම් කන අල්ලන් ඉන්නවා වගේ. හරි අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දකුණු කන ඇල්ලුවාම අපිට පේන්නේ වම් කන අල්ලන් ඉන්නවා වගේ. ඒක රවුන්ඩක පාර්ශ්වික අපවර්තනය අපි හඳුන්වනවා. හරි. එතකොට ඊට අමතරව උඩු කුරුයි වස්තුව හා ප්‍රතිබිම්බයේ විශාලත්වයෙන් සමානයි. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි. ඒ වගේ ලක්ෂණ වලින් ලක්ෂණ කීයද ලියන්න ඕනි? දෙකක්. ලක්ෂණ දෙකක් ලියන්න ඕනි. හරි ඊට පස්සේ අහනවා 5 තල දර්පණ දෙක අතර කෝණයේ අංශක 30 කී සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව හොයන්න.
මම ඔයාලට ඔය කියන්නේ සමීකරණයක් භාවිතයෙන් ප්‍රතිබිම්බ සංඛ්‍යා හොයන ආකාරය කිව්ව නේද? කියලා දුන්නනේ හොයන විදිය. ඔව් සර්. ඔව් එතකොට මේක මේ මතක තියා කටපාඩම් කරන්න ඕනේ නැහැ. අංශක 60 නම් මෙච්චරයි, අංශක 90 නම් මෙච්චරයි, අංශක 30 දී මෙච්චරයි කියලා. ඒක ප්‍රතිබිම්බ සංඛ්‍යාව මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. ප්‍රතිබිම්බ සංඛ්‍යාව සමාන වෙනවා අපි කරන්න ඕනි දර්පණ අතර කෝණය. දැන් දර්පණ අතර කෝණය අංශක 30යි නේ. දර්පණ අතර කෝණය අංශක 30යි. 360 බෙදන්න ඕන පුතේ 30න්. 360 30න් බෙදලා එකක් අඩු කරන්න ඕන. 360 30න් බෙදුවහම 12යි. 12 එකක් ගියාම 11යි. එහෙනම් සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව කීයද? 11. 11යි. හරි. ඊට පස්සේ ආනවා වක්‍ර දර්පණ ආකාර දෙක ලියා ඇඳ දක්වන්න. වක්‍ර දර්පණ ආකාර දෙක තමයි උත්තර සහ අවතරනේ. ඒකේ ආකාර දෙකෙන් මෙහෙමයි. මම ඒක මම කරනවා. වක්‍ර දර්පණ දෙක ආකාර වෙන එකක් උත්තර දර්පණ. උත්තර දර්පණ අපි නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට. මේක උත්තර දර්පණ. අනිත් එක තමයි අවතල දර්පණ. ඔන්න පුතේ ආකාර දෙක උත්තර දර්පණය. ඒ කියන්නේ පරාවර්තන පෘෂ්ඨය පිටතට වක්‍ර වෙලා තියෙනවා නම් ඒ උත්තර දර්පණ. පරාවර්තන පෘෂ්ඨය ඇතුළට වක්‍ර වෙලා තියෙනවා නම් ඒවා අවතල දර්පණ. හරි ඊට පස්සේ අවතලයි මාරු කරලා නේද ලියලා තියෙන්නේ? නෑ හරි. උත්තල නම් පරාවර්තන පෘෂ්ඨය පිටතට වක්‍ර වෙලා තියෙන්නේ. අපි පරාවර්තනය කරන පැත්තනේ අනිත් පැත්තනේ පාට කරන්නේ. උත්තල කියලා කියන්නේ පිටට වක්‍ර වෙලා තියෙනවා. අවතල කියලා කියන්නේ ඇතුළට වක්‍ර වෙලා තියෙනවා. ඒකේ 7 වෙනි කොටස දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂාවට භාවිත කරන්නේ කුමන දර්පණද? දන්ත වෛද්‍යවරු දත් පරීක්ෂා කිරීමේදී යොදා ගන්නා දර්පණ වර්ගය මොකද්ද? අවතල දර්පණ. ඔව් අවතල දර්පණ. ඒකට හේතුව මොකද්ද සත්‍යිනි? විශාල කර බැලීම සඳහා. ඔව් අවතල දර්පණ වලින් ලොකු වෙලා පේනවා. ප්‍රතිබිම්බය විශාල වෙලා පේනවා. ඒ නිසා තමයි අවතල දර්පණ පාවිච්චි කරන්නේ. හරි ඊට පස්සේ අහනවා 8 වෙනි කොටස සෑම විටම වස්තුවකට වඩා කුඩා උඩුකුරු තිරයකට ගත නොහැකි ප්‍රතිබිම්බ සෑදෙන්නේ කුමන දර්පණ වලින්ද? මොන දර්පණ වලින්ද? සෑම විටම හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ වස්තුවට වඩා කුඩායි උඩුකුරුයි අතාත්විකයි. ඒ ලක්ෂණ තියෙන මොන දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ වලද? උත්තර දර්පණ. උත්තර දර්පණ වල හැදෙන උත්තර දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ වල වස්තුව කොහේ තිබුවත් ඔය ලක්ෂණ තමයි තියෙන්නේ. එහෙනම් පුතේ එන්න ඕන උත්තර දර්පණ. උත්තර දර්පණ. හරි ඊට පස්සේ තියෙනවා යා කරන්න කියලා. පළවෙනි එක බලමු ABCD පැත්තේ අර දිනවා මේ පැත්තේ 1 2 3 දිනවා 11ක්. 7 වෙනි ප්‍රශ්නේ බලන්න. විද්‍යාගාරයේ භාවිත වන දර්ශකයකි. මොකටද යා කරන්න ඕනි? මෙතිලොරේ. මෙතිලොරේ. ඔව් ඒ යා කරන්න ඕනි එහෙනම් D වලට. හරිද? විද්‍යාගාරයේ භාවිත වන අහන්නේ දර්ශකයනේ. එහෙනම් මෙතිල් ඔරේන්ජ්. ඊට පස්සේ අම්ලයක් හමුවේ පිනෝප්තලීන් වල වර්ණය.
අම්ලවලදී පිනෝප්තලින් වල වර්ණය මොන පාටයිද? අවර්ණයි. අවර්ණය අවර්ණය. එහෙනම් G දෙක යා කරන්න ඕන G වලට. අවර්ණය ඔව් අවර්ණ. ඊළඟට 3 කොඳු වැට පෙලක් නැති සතුන්. කොඳු වැට පෙලක් නැති සතුන් අපි හඳුන්වන්නේ අපෘෂ්ඨ වංශී. ඔව් අපෘෂ්ඨ වංශීන් විදිහට. එහෙනම් අපෘෂ්ඨවංශී අපෘෂ්ඨ වංශීන් F වලට යා වෙන්න ඕනි. ඊළඟට බහු ප්‍රතිබිම්බ සාදන්නේ මොකෙන්ද? බහුරූපේක්ෂයෙන්. ඒක යා වෙන්න ඕන I වලට. I වලට යා වෙන්න. හරිද? 4 I. ඊට පස්සේ 5 සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්නේ සූර්ය කෝෂ. සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන සූර්ය කෝෂ. සූර්ය කෝෂය ඔව්. පස්වෙනි එක J වලට යා කරන්න ඕන. ජලයේ විවිධ ද්‍රව්‍ය දියවීම අපි හඳුන්වන්නේ ද්‍රාවක ගුණය විදියට. ද්‍රාවක ගුණය. එහෙනම් 6 වෙනි එක H වලට තමයි යා කරන්න ඕනි. ද්‍රාවක ගුණය. ඊළඟට 7 ඩයිනමෝව තුල විද්‍යුතය නිපදවන මෝල් ධර්මය. විද්‍යුත් විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ප්‍රේරණය උත්තරේ අංක 7ට C. 8 කඳෙහි ආහාර තන්පත් කර ඇත. කඳේ ආහාර ගබඩා කරලා තියෙන්නේ උක්වල. එහෙනම් K. ඔව්. ඊළඟට 9 වායව මුල් දැකිය හැකිය. ඕකි ඔව් වායව මුල් දකින්න ලැබෙන ඕකිඩ් වල. එහෙනම් 9 වෙනි එකට A. ජීවයේ කුඩාම ව්‍යුහය සෛලය. එහෙනම් 10 වෙනි එක B වලට. ලපටි පුෂ්පය ආරක්ෂා කරයි. ඒ කියන්නේ ඉතිරි එකට මණිපත්‍ර. ලපටි පුෂ්ප ආරක්ෂා කරන මණිපත්‍ර ඒ කියන්නේ E. හරි. ත්‍රිපුති මෙතනින් ওই පේපර් එක අවසන් වෙනවා. හරි ප්‍රශ්න 7යි තියෙන්නේ. ඒතර අපි ඔන්න මේක සාකච්ඡා කරලා අවසන් කරා. ඒතර ඔයාලා ඊළඟ පේපර් එකේ පළවෙනි කොටස තාම කරේ නෑ නේද? කවුද කරේ? ප්‍රවීන් කරාද? වර්ෂ අවසාන ඇගියම් පේපරේ ඉරි ගහන කොටස කරාද කියලා මං අහන්නේ. කරන්න කිව්වද මම? කරන්න කියලා කිව්වා? නෑ සර් කරන්න කියලා කිව්වේ නෑ හැබැයි සර් කරා. කරන්න කිව්වේ නැතුණාට කරා. ඔව් සර්. හරි. ඒතර හැමෝම කරලා තියෙන්නේ. හරි. සත්‍යනි කළා. ඊළඟට ප්‍රවීන් හරි. ආශිසනා කරාද? ඔව් සර්. හරි. එහෙනම් හොඳයිනේ. එහෙනම් මෙහෙම කරමු අපි ඒකේ ඒ පේපර් එක සාකච්ඡා කරමු. මට චූටි වෙලාවක් දෙන්න. සර් තමෝතුත් කරා. හරි. කරා.
හරි අපි යමු එහෙනම් ඒකේ අවසන් වර්ෂ අවසාන ඇගීම පේපර් එකේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්න කොටස ඉදිගාන ප්‍රශ්න කොටස සාකච්ඡා කරන්න. ඒකේ පුතේ සමහර ඒවා අපි තාම කතා කරමු නැති ඒවාත් තියෙනවා. මේ කමක් නැහැ අපි බලමු අපි දෙවෙනි වාර පරීක්ෂණයේ පේපර් කීපයක්ම කතා කරා. ඒ නිසා මේ මේක ප්‍රශ්න කීපයක් තමයි අපිට පාඩම් පොඩි දැන් පාඩම් කීපයක් තව තියෙන කරන්න. ගොඩක් පාඩම් කරලා ඉවරයිනේ. හරි බලමු එහෙනම් බහුවර්ණ ප්‍රශ්න කොටසේ වර්ෂ අවසාන ඇගීම එකේ බහුවර්ණ ප්‍රශ්න කොටසේ පළවෙනි ප්‍රශ්නය දැන් හරිනම් හරි දාගන්න අඩුපාඩු තියෙනවා නම් වැරදි නම් හදාගන්න ඒවා. පළවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම රූපේ දක්වා ඇති පත්‍රය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ. මේ පත්‍රය සම්බන්ධව සත්‍ය ප්‍රකාශය අහන්නේ. මේක ඒක බීජපත්‍රයේ ශාක පත්‍රයක් කියලා කියනවා. ඒක වැරදිනේ. ඒක බීජපත්‍රයේ ශාකයක් නෙවෙයි. ඒක වැරදි කියන්නේ හේතුව තමයි පුතේ ඒක බීජපත්‍රයේ ශාකයකන් තියෙන්න ඕන සමාන්තර නාට්‍ය වින්‍යාසයක්. නමුත් මේකේ තියෙන්නේ ජාලාභ නාට්‍ය වින්‍යාසයක්. ඒ නිසා ඒක වැරදි. ද්විබීජපත්‍රයේ ශාක පත්‍රයේ ඒක නම් හරි. බලමුකෝ අපි ඊළඟට තව මොනවද කියන්නේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇත. ඒක වැරදි. ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙන්නේ පැහැදිලිව කිව නොහැක. නෑ එකත් වැරදි කියන්න පුළුවන්. මේක ද්විබීජපත්‍රයේ ශාක පත්‍රයක්. එහෙනම් උත්තරේ අංක 2. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2. දෙවෙනි ප්‍රශ්නය ශාක මුල් වලින් කරන ප්‍රධාන කාර්යය වන්නේ මින් කවරක්ද? ශාක මුල් ජලය හා කණජ ලවණ ආශෝෂණය පුතේ ශාක මුල් වලින් සිදුවන කාර්යයන් කීපයක් තියෙනවනේ. ශාකය පසට සම්බන්ධ කිරීම, ඊළඟට සන්ධාරණය සැපීම, ජලය සහ කණජ ලවණ අවශෝෂණය කිරීම. ඕනේ ප්‍රධාන කාර්යයන් ටික. එහෙනම් ඒවා අතරින් තියෙන මෙතන උත්තරේ තමයි අංක 4 ජලය සහ කණජ ලවණ අවශෝෂණය කිරීම. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 4. තුන්වෙනි ප්‍රශ්නය ජලය සසන මාධ්‍යයක් ලෙස වැදගත් වන්නේ පහත සඳහන් කුමන ජීවියාටද? ජලය සසන මාධ්‍යයක් යොදාගන්නේ මත්ස්‍යයා. මත්ස්‍යයාගේ සසන අවයවය මොකක්ද? වරල්. මත්ස්‍යයා සසනය කරන්නේ වරල් වලින්ද? කොරමල් නෙමෙයි. ඒකට අපි කියන්නේ කරමල් කියලා. කරමල්. හරිද? මත්ස්‍යයා මාළුවා සසනය කරන කරමල් වලින් නැත්නම් ජලක්ලෝම කියලාත් කියනවා. ජලක්ලෝම. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 3 4 සංයුක්ත අන්වීක්ෂයක කතාව තැන්පත් කළ පසුව නිදර්ශකය පැහැදිලිව බැලීමට භාවිත කරනු ලබන කොටස වනුයේ අපි අන්වීක්ෂය වේදිකාව උඩින් නිදර්ශකය තියලා ඒක පැහැදිලි කරගන්න මොකද්ද භාවිත කරන කොටස? උපනේතෙන්දි බලන්නේ. උපනේතෙන් අපිට පැහැදිලි කරන්න බෑ. උපනේතෙන් බලන එක විතරයි කරන්න පුළුවන්. දල සීරු මාරුව. ඒක කරකවලින් අපි පැහැදිලි කරන්නේ. දල සීරු මාරුව තමයි උත්තරේ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 1 දල සීරු මාරුව. ප්‍රශ්නාංක 5 පහත ඇටෝමේ රබර් පටලය බෝතලය තුළට තල්ලු කළ විට කරන විට ලැබෙන නිරීක්ෂණය. ඒක රබර් පටලය බෝතලය ඇතුළට තල්ලු කරන්න ඕන. එතකොට ලැබෙන නිරීක්ෂණය තමයි බැලුනේ හැකිලෙනවනේ. පහළට ඇද්දොත් එහෙම රබර් පටලය බැලුනේ පිම්බෙනවා. ඔය අපි සාමාන්‍යයෙන් අපි ඔය අපේ සසන පද්ධතියේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියන ක්‍රියාවලිය පරීක්ෂා කරන්න ඔය ඇටෝම පාවිච්චි කරන්නේ. මේකේ බැලුම් පටලය පහළට ඇද්දාම බැලුම් පටලය කියන්නේ අර ඕකේ පරිමාව වැඩි වෙන නිසා පිම්බෙනවා. තල්ලු කරාම පරිමාව අඩු වෙන නිසා හැකිලෙනවා. ඒකට ඔතෙන් ලැබෙන නිරීක්ෂණය තමයි බැලුනේ හැකිලේ. බැලුනේ හැකිලේ උත්තරේ අංක 3. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 3. හයවෙනි එක විටමින් A බහුලව අඩංගු ආහාරයකි. කැරට් කියලා කියනවා. අනිත් අය මොකද කියන්නේ? බතල කියලා කියනවා. අනිත් අය මොකද?
විටමින් A පෝෂණ ගුණය වැඩි පුතේ මේ මෙතන තියෙන ආහාර වලින් කැරට් වල තමයි විටමින් A වැඩි. බතල වල සාමාන්‍යව පිස්ටේ වගේ ආහාර තමයි වැඩිපුර තියෙන්නේ. කැරට් වල විටමින් A පෝෂණ ගුණය ගොඩක් වැඩි. මේ උත්තරේ අංක 2 6 2 7 පෘථිවියේ අභ්‍යන්තරය විස්තර කිරීමට දරුවෙකු විසින් තැම් වූ බිත්තරයක් දෙකට පලා පෙන්වන ලදී. මෙහි බිත්තර කටුවෙන් ආදර්ශනය කරන්න ලද්දේ. අපි දන්නවා පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර කීයක් තිබුණේ? පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර 3ක් තියෙනනේ. මොකද ඒ පෘථිවියේ මේ ස්තර තුන කබල ප්‍රාවරණය හරය. ඔව් කබල ප්‍රාවරණය හරය කියන කොටස් තුන තමයි තියෙන්නේ. එතකොට ඔය කොටස් මේ හරිය. ඔය කොටස් වලින් පිටින්ම තියෙන කබලනේ. එහෙනම් බිත්තර කටුව මේ මගින් නිරූපණය කරන්නේ කබල. ඊට පස්සේ බිත්තරේ සුදු මදින් නිරූපණය කරන්නේ ප්‍රාවරණය. කහ මගින් නිරූපණය කරන්නේ හරය. එහෙනම් බිත්තර කටුව මගින් අපි ආදර්ශනය කරන්නේ පෘථිවි කබලයි. උත්තරය අංක 3 කබල. හරි. අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. PVC බටයක් පොලිතීන් පොලයකින් පිරිමැදීමෙන් දී සිදු නොවන එක අහන්නේ. හරිද? පිරිසිදු වේ. බලමු. විදුලි ධාරාවක් ඇති වේ. රත්වේ සිහින් කඩදාසි කැබලි ඇද ගනී. මේකෙදි සිදු නොවෙන්නේ මොකද්ද? දාලාවක් ඇති වේ. ඔව් විදුලි ධාරාවක් ඇති වේ. ඔව් විදුලි ධාරාවක් ඇති වෙන්නේ නැහැ නේ පුතේ. විදුලි ධාරාවක් ඇති වෙන්නේ නැහැ. පිරිසිදු වෙන්න පුළුවන්. රත් වෙන්නත් වෙනවා. හිල් කඩදාසි කැබලි ආකර්ෂණ විසිරි විද්‍යුත් ආරෝපණ ඇති වෙන නිසා හැබැයි විදුලි ධාරාවක් ඇති වෙන්නේ නැහැ. ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ සිදු නොවන එක තමයි වෙන්නේ. උත්තරේ අංක 2. නවවෙනි ප්‍රශ්නය. රූපයේ දක්වා ඇති LED අඩංගු පරිපථ දෙකෙන් කුමන LED දැල්වේද? මේකේ තියෙනවා LED දෙකක්. එක LED එකට ඩයිනමෝවක් සම්බන්ධ කරලා තියෙනවා. අනිත් එකට සම්බන්ධ කරලා තියෙනවා වියලි කෝෂ. ඉතින් මේක කියනවා මේ කුමන LED දැක්වේද කියලා අහන්නේ. පළවෙනි එකේ තියෙනවා A LED දැල්වේ B එක දැල්වේ. දැන් මේකේදී ඇත්තට මොකද වෙන්නේ? A LED එක දැල් වෙනවද? ඔව්. දැල් වෙනවා. B LED එක දැල් වෙනවද නැද්ද? ඒක මේ බලාගන්න ඒක චලනය කරන්න එපා. එහෙම එකක් දීලා නෑනේ. ඔව් සත්‍යනේ එහෙම පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. හැබැයි මෙහෙමයි. මෙතන ඩයිනමෝ සම්බන්ධ කරලා කරකවන්න ඕනේ නැතුව ඩයිනමෝට සම්බන්ධ කර පමණින් ඔක දැල් වෙන්නේ නැහැ. එතකොට ඉතින් අපිට මෙහෙමයි ඉතින් ඩයිනමෝ සම්බන්ධ කරලා ඔක කරකවනවා කියන අදහස් තමයි මෙතන තියෙන්නේ නේ. ඩයිනමෝ සම්බන්ධ කරලා නිකම්ම තියන්නේ නැහැ නේ කොහොම කරකවන්න එපයි. ඒතර ඩයිනමෝ කරකැවුවොත් කරකවනවා නම් B LED දැල් වෙනවද නැද්ද? දැල් වෙනවා. දැල් වෙනවා. දැලනොස. ඔය ඊතර පුතේ අපිට මෙතෙන්දී වඩාත් ඒකයි B එකයි දෙකම දැල්වෙනවා. දැල්වෙනවා. ඒකයි B එක දෙකම දැල්වෙනවා. අපිට වඩාත් ආසන්න උත්තර ඉදිරි ගන්න වෙන්නේ අංක 1. එතන පොඩි සත්‍යන කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද ප්‍රශ්නයේදී ඊට වඩා විස්තරාත්මකව දෙන්න ඕන නේ. ඒක දීලා නැහැ. නමුත් එතනින් අදහස් කරලා තියෙන එක තමයි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ අපි 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 1. A LED දැල් වෙනවා B LED දැල් වේ. හරි ඊට පස්සේ අපි යමු ප්‍රශ්න අංක 10ට. පාසල් විද්‍යාගාරයේ ඇති ද්‍රව්‍යයන් දෙකකට නිල් ලිට්මස් සහ රතු ලිට්මස් කැබලි එක පැකින් යොදන ලදී. මේ අනුව ලබා දිය හැකි නිගමනය වන්නේ නිල් ලිට්මස් සහ රතු ලිට්මස් තමයි දාලා තියෙන්නේ. මේ අනුව ලබා දිය හැකි නිගමනය මොකක්ද කියලා අහන්නේ. බලමු. මේකේ A වල කියනවා නිල් ලිට්මස් රතු වියලු රතු ලිට්මස් වර්ණය වෙනස් නොවිය කියලා කියනවා. B වල කියනවා රතු ලිට්මස් නිල් පාට වුණාලු
නිල් ලිට්මස් වල වර්ණය වෙනස් වුනේ නැහැලු. ඒ කතාව තමයි කියන්නේ. ඒතර බලමු. ඒ වලදී වෙලා තියෙන්නේ නිල් ලිට්මස් රතු වෙලා. නිල් ලිට්මස් රතු වෙන්නේ අම්ල වලදීද බස්ම වලදීද? අම්ලවලදී. අම්ලවලදී. ඒතර රතු ලිට්මස් නිල් පාට වෙන්නේ බස්ම වලදී. මතකයිනේ? අනිර බරණි. අනිර කියලා කියන්නේ අම්ලවලදී නිල් ලිට්මස් රතු පාටයි. බරණි කියලා කියන්නේ බස්ම වලදී රතු ලිට්මස් නිල් පාටයි. හරි අනිර බරණි. ඒතර මෙතනදී උදේ එහෙනම් හරි අනිර බරණි හරි. ඒතර A අම්ලයක් වෙන්න ඕනේ B බස්මයක් වෙන්න ඕනේ. එහෙනම් උත්තරයක් තියෙන්නේ මොකද්ද? උත්තරේ අංක 1. 11 රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වන උපකරණය කුමක්ද කියලා අහනවා. මොකද්ද උපකරණය? වියලි කෝෂය. වියලි කෝෂයේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඔව් වියලි කෝෂය. 12 වාහනයක පැතිකණ්ණාඩියකින් වස්තුවක් දෙස නිරීක්ෂණය කළ විට ප්‍රතිබිම්බය වාහනයක පැතිකණ්ණාඩියකින් අපි වස්තුවක් දිහා බලනවා. බැලුවාට පස්සේ ප්‍රතිබිම්බය නෑ විශාල වෙලා පේන්නේ නෑ පුතේ. වම හා දකුණ මාරු වී පෙනේ. ඔව් අන්න ඒක වෙනවා. මේ ඉන්නේ පාර්ශික අපවර්තනය වනේ. ඒ කියන්නේ වම දකුණ මාරු වෙලා පේනවා. ඔව් ඒ හැරෙන්නේ යටිකුරු වෙලා පේන්නේත් නැහැ. කණ්ණාඩි ඉදිරියෙන් පේන්නේත් නැහැ. විශාල වී පේන්නේත් නැහැ. කුඩා වෙලා තමයි පේන්නේ. මොකද පැති කණ්ණාඩි විදිහට තියෙන උත්තර දර්පණයක්. ඒ නිසා මේ කුඩා වෙලා පේන්නේ. වම සහ දකුණු දිශා මාරු වෙලා පේනවා. ඒ කියන්නේ පාර්ශික අපවර්තන වෙනවා. ඕනම දර්පණයකින් ඔය පාර්ශික අපවර්තනය කියන ක්‍රියාවලිය වෙනවා. එහෙනම් අපිට මෙතන ගන්න තියෙන උත්තරේ තමයි වම දකුණු මාරු වී පෙනෙයි. උත්තරේ අංක 4. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 4. 13 පටක නිරීක්ෂණය කිරීමේදී පහත රූපයේ දක්වා ඇති නිරීක්ෂණය ලැබෙන්නේ රුධිර පටකය. ඔව් මේ රුධිර පටකය. ඔව් මේකේ තියෙන පුතේ රුධිර පටකය. මේ රතු රුධිර අණු සුදු රුධිර අණු රුධිර පට්ටිකා කියලා වර්ග 4ක් තියෙනවා. ඔය රතු රුධිර අණු තමයි අපිට පේන්නේ නිකන් පෙති වගේ. මේ රුධිර පටකය තමයි පේන්නේ. අන්වීක්ෂණය බැලුවට පස්සේ රුධිර පටකයේ පේන ආකාරය. 13 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 2. 14 ජෛව ගෝලය පවතින තුරු කිසි දිනක අවසන් නොවන ශක්ති ප්‍රභවයක් වන්නේ මොනවද? දර. හරිද? khනිජ තෙල්, ගල් අඟුරු, පෙට්‍රල්, පොසිල් ඉන්ධනනේ පොදුවේ. පොසිල් ඉන්ධන කියන දේවල් අනිවාර්යෙන් අවසන් වෙනවා. අනාගතයේ නුදුරු දිනකදී අවසන් වෙනවා. හැබැයි දර කියන්නේ ජෛවික ස්කන්ධන ඒවා අපිට අවසන් කියන්නේ අපි භාවිත කරන වේගයට වඩා ඉක්මනින් ඇති වෙනවා. හරි ඒ නිසා ඒවා පුනර්ජනනීය ශක්තිය ආකාර විදිහට හඳුන්වන්නේ ඒවා ඉක්මනින් අවසන් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 3 දර. 15 ලිප මත භාජනයක් තැබීමේදී අත පිලිස්සීමට වඩාත්ම ඉඩ කඩ ඇත්තේ තාප සන්නයන. ඔව් අත පිච්චීමට වඩාත් මේ තියෙන්නේ ඉඩකඩ ඇත්තේ තාප සන්නයනේ. මොකද ඒක රබර් මිටක් ප්ලාස්ටික් මිටක් තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලෝහ මිටක් තිබුණොත් අනිවාර්යෙන් අත පිච්චෙනවා. එහෙනම් සන්නයනය තමයි තාප සන්නයනයෙන් තමයි අත පිච්චීම සඳහා වඩාත් ඉඩකඩ තියෙන්නේ. හැබැයි මෙහෙම කිව්වනම් මේකේ ප්ලාස්ටික් මිටක් තියෙන්නේ කියලා කිව්වොත් නම් එතකොට අපිට සන්නයනය ගන්න බෑ හොඳේ. මේකේ ලෝහ මිටක් තිබුණොත් තමයි සන්නයනයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නේ පැහැදිලිව කියලා නෑ ඒක ලෝහ මිටක්ද ප්ලාස්ටික් මිටක්ද කියලා. 16 විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සිදු කරන උපාංගය කුමක්ද කියලා අහනවා. මොකද්ද? දාරිත්‍රකය. විද්‍යුත් ආරෝපණ ගබඩා කරන උපකරණය දාරිත්‍රකය. දාරිත්‍රකයේ ගබඩා කරන ආරෝපණ ප්‍රමාණය මයින එකකය මොකද්ද? ගබඩා කර ඇති ආරෝපණ ප්‍රමාණය මයින ඒකකය මොකද්ද? කොහෙන් කාටවත් මතක නැද්ද ඒවා? ෆැරඩ් වලින් මයින්නේ. ෆැරඩ්. ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්න බලන්න පුතේ.
ක්‍රිකට් පිත්තකින් එකම බලයකින් පන්දුවකට පහර දුන්නේ නම් පන්දුව මත වැඩි බලයක් යෙදෙන්නේ කුමන ස්ථානයෙන් පන්දුව ගැටුණු විටද? ඒ ස්ථානයේ ඒ ස්ථානයේ ඔව් පිත්තේ කෙලවර ඒ ස්ථානයේ ගැටුණට පස්ස තමයි පන්දුව ගොඩාක් ඈතට යන්නේ. ඒ ස්ථානයේ ගැටෙන්න ඕන. හරි. ඒතර මේක මේ 18 වෙනි ප්‍රශ්නේ ඔයාලා තාම කරලා නැහැ. කමන්නේ බලමු කතා කරලා මේ කියනවා පාෂාණ චක්‍රයේදී වඩාත් ඉහළ උෂ්ණත්වයක් පවතින්නේ කුමන අවස්ථාවේදී කියලා අහනවා. වඩාත් ඒ මැක්ම වඩාත් උෂ්ණත්වයේදී මැග්මා නැත්නම් ලාව ඒක දන්නවා ඉතින් අපි පාඩම කරන්න ඕනෙම නැහැ ලාව වල වැඩි උෂ්ණත්වයක් කියලා තියෙනවා ඒක දන්නවනේ මැග්මා නැත්නම් ලාව කියලා කියන්නේ දෙකම එකයි ඒක උත්තරේ අංක 1 ඊළඟට 19 වෙනි ප්‍රශ්නය බලන්න ප්‍රශ්න අංක 19 රූපේ දක්වා ඇති ස්පීකරයට කෝෂ මගින් විදුලිය සපයන විට ශබ්දයක් ගොඩනැගේ. ගොඩනැගෙනුයේ බලමු. කෝෂ සම්බන්ධ කර ඇති විට පමණි, කෝෂ විසන්ධි කර ඇති විට පමණි, කෝෂ සම්බන්ධ කරන විටදී පමණි, කෝෂ සම්බන්ධ කරන විටදී හෝ විසන්ධි කරන විටදී පමණි. මොකද්ද උත්තරේ එන්නේ? කෝෂ සම්බන්ධ කර ඇති විටදී ඔව් කෝෂය සම්බන්ධ කරනකොට විතරයි. සම්බන්ධ කරලා දිගටම තිබ්බට එහෙම වෙන්නේ නැහැ. සම්බන්ධ කරන අවස්ථාවේදී විතරක් ශබ්දයක් ඇති වෙනවා. හරි. ඒතොර ඒකට උත්තරේ අංක 3. කෝෂය සම්බන්ධ කරන විටදී පමණි. ඊළඟට 20 පහත දක්වා ඇති වගන්ති වලින් කවරක් නිවැරදි වේද කියලා අහන්නේ. කළු පැහැති පෘෂ්ඨ විකිරණ තාපය හොඳින් අවශෝෂණය වේ. ඒක හරිනේ. කළු පැහැති පෘෂ්ඨ වලින් විකිරණ තාපය හොඳින් අවශෝෂණය කරනවා. කළු පැහැති පෘෂ්ඨ ඉතාමත් වේගෙන් තාපය හානි වේ. ඒකත් හරි. ඉක්මනින් රත් වෙනවා වගේම ඉක්මනින් තාපය හානි වෙනවා. ඊළඟට දිලිසෙන පෘෂ්ඨ වේගෙන් තාපය හානි කරයි. නෑ. දැන් මේකේ නිවැරදි වෙන්නේ A හා B පමණි. ඔව් උත්තරය අංක 3. A හා B පමණි. මම නැවත ප්‍රශ්න වලට උත්තර කියන්නේ කේ සිට 20 දක්වා උත්තර ටික කියනවා බලන්න මගේ අරනවා නම් 1ට 2 2ට 4 3ට 3 4ට 1 5ට 3 6ට 2 7ට 3 8ට 2 9ට 1 10ට 1 11ට 4 12ට 4 13ට 2 14ට 3 15ට 4 16ට 1 14ට 2 18ට 1 ඊළඟට 19ට 3 20ට 3 හරි ඊට පුතේ ඔන්න බහුවර්ණ ප්‍රශ්න 20 ඉවරයි මෙතනින් ඊළඟට මේකේ දෙවෙනි කොටස තියෙන පළවෙනි ප්‍රශ්න කරන්න පුළුවන් ඔයාලට මේකේ දෙවෙනි ප්‍රශ්නයත් කරන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නේ A කොටස කරන්න පුළුවන් B කොටසත් කරන්න පුළුවන් හතරවෙනි කරන්න පුළුවන් පස්වෙනි කරන්න පුළුවන් පස්වෙනිගේ B කොටස තාම කෙරලා නැහැ පස්වෙනිගේ B කොටස කරන්න ඕන එක කරේ නැතුණට කමක් නැහැ හයවෙනි කරන්න පුළුවන් හත්වෙනි කරන්න පුළුවන් එහෙනම් ඔයාලට කරන්න බැරි පස්වෙනි ප්‍රශ්නේ B කොටස විතරයි ඒ කොටස තමයි විතරයි තාම උගන්වලා නැත්තේ අනිකුත් ඔක්කොම ටික කරන්න ඕනි ඒ ටික මට කරලා අපි ඊළඟ දවසේ පාඩම කතා කරනවා ආයි තියන්නේ අනිද්ද නේද හෙටද හෙට උදේ දිනවා හෙට උදේ අපි හෙට උදේ පාඩම කතා කරනවා හෙට උදේ බලය හා චලිතය පාඩම සාකච්ඡා කරනවා එතකොට ආයි තියෙන්නේ අනිද්ද නේද ඔව් බ්‍රහස්පතින්දා තියෙනවනේ ඔව් අනිද්දාට ඔව් අනිද්ද බ්‍රහස්පතින්දා මේ පේපරේ සාකච්ඡා කරනවා මට එතකොට හෙට රෑ 8න් පස්සේ මේකේ ඔය දෙවෙනි කොටස සම්පූර්ණ කරලා එවන්න ඕනි
හොඳේ ඒකේ ප්‍රශ්න 7න් අපේ එවලන තියෙන සර්. මට ආයෙ එවන්න පුතේ. දැන් ඒ කලින් එවපුව නෑනේ. දැන් ආයෙ හොයාගන්න බෑ. සමහර අය සම්පූර්ණ කරලා ඇති වල ඇති සමහර අය සම්පූර්ණ කරලා නැතුව ඇති. මොකක්ද සර්? රචනා ප්‍රශ්න ඒ කියන්නේ ඔක දෙවෙනි කොටසේ ප්‍රශ්න 7ක් තියෙනවනේ. ඒ ප්‍රශ්න ටික සම්පූර්ණ කරලා එවන්න ඕනේ. ඒකේ පහේ B කොටස විතරක් කරන්න එපා. ඒක තාම අඩු ගන්න නැහැ. පුළුවන් නම් කරන්න. අනිත් ටික ඔක්කොම සම්පූර්ණ කරලා එවන්න ඕනේ. හෙට රෑ 8න් පස්සේ. හරි. හෙට උදේ පන්තිය තියෙනවා. හෙට උදේ පන්තිය අපි කතා කරන්නේ බලය චලිතය කියන පාඩම චුට්ටක් කතා කරා. ඊටු කොටස කතා කරනවා හෙට උදේට. එහෙමනම් අදට මෙතනින් පන්තිය අපි අවසන් කරනවා. ආයුබෝවන්. සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. අයිබෝවන් සර් සර්ටත් සුබ රාත්‍රියක්. අයබෝවන් සර්.